සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සිද්ධ කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ
මල කියන වර්ගයට අයිති වෙන ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ අහපු ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්න ඕන නිසා. ඒ දේශනා කොට වදාළ ගාථා රත්නය තමයි නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝෂ සමෝ ගහු නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමා නදී. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවක බණ අහන්න ඇවිල්ලා හිටපු 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාගෙන් විශේෂ ඉරියව් 5ක් ප්‍රදර්ශනය වුණා නිතරම. එක්කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා හොඳට නිදි. තව එක්කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා මේ නියපොත්තෙන් පොළව හාරනවා. තවත් එක්කෙනෙක් බණ අහන තැනින් නැගිටලා ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන හොලව හොලව ඉන්නවා. තවත් පුද්ගලයෙක් නැගිටලා ගිහිල්ලා කොච්චරවත් නිතර උඩ බල එක පැත්තක් බලාගෙන ඉන්නවා. අන්තිම එක්කෙනා වාඩි වෙච්ච තැනම වාඩි වෙලා ඊටාම හොඳට බණ අහනවා. ඉතින් ධර්මදේශනාව අතරේ මේ සිදුවෙන සිදුවීම දිහා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ බොහෝම විමසිල්ලෙන් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බණ අහන තැන අර 5 දෙනෙක් විශේෂ විදිහට හැසිරුණා. ඒකට මොනවා හරි හේතු තියෙනවද? භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සත්වයන්ගේ ඇටමස් මිදුළු සිදුරු කරගෙන යන තරම් ඔවුනොවුන්ට තම තමන් ගැනමයි මේ කියන්නේ වගේ කියලා හැඟෙන මට්ටමින් තමයි ධර්ම දේශනා කරන්නේ. කෝටියක් ඉඳගෙන බණ අහනවා නම් ඒ කෝටියටම හැඟෙන්නේ අද ධර්ම දේශනාව කෙලින්ම මටම කළා කියලා. ඒ වගේම ඒ කෝටියටම පේන්නේ බුදුරජාණන් වහන්සේ මගේ මූණ දිහා බලාගෙනමයි ධර්ම දේශනාව කළේ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන සුවිශේෂී ස්වභාවයක්. ඉතින් ඒ නිසා ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ඒ තරම් අපූර්වට අහස් ගංගාව ගලනවා වගේ ශ්‍රීමක ධාතුවෙන් දහම් ගඟ ගලා හැලෙනකොට මේ විදිහට කටයුතු කරන්න හේතුව මොකක්ද කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගියහම තවත් කාරණාවක් තමයි මේ දුප්පත් අයට බණ කියනවා. පෝසත් අයට බණ කියනවා. උගත් අයට බණ කියනවා. නූගත් අයට බණ කියනවා. කුලවත් අයට කුලහීන අයට ධර්ම දේශනා කරනවා කියලා ඒ දේශනාවේ කිසිම නානත්වයක් වෙනසක් නැහැ. කාට දේශනා කළත් ඔවුන් නිවන් මගට යොමු කරවන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්වලා සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන්ම භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේට තණ්හාවක් නැති නිසා. ඉතින් ආනන්දයන් වහන්සේ මේ කරුණ ඇහුවාම බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔබ දන්නේ නැද්ද මේ 5 දෙනා කවුද කියලා? නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නා. ආනන්ද අර බණ අහන තැන වාඩි වෙච්ච තැන ඉඳලා නිදාගත්ත කෙනා ආත්ම 500ක්ම සර්පෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. සර්පයාගේ ස්වභාවය දවසේ වැඩි කාලයක් දරණ ගොඩ උඩ හිස තියාගෙන නිදාගන්න එක. නාග ආත්මයේ තමයි ඉපදිලා තියෙන්නේ. නායක වෙලා. ඉතින් ඒ සාංශාරික පුරුද්ද තමයි ආනන්ද ඔය තියෙන්නේ. ආත්ම 500ක්ම නිදියලත් තාමත් ඒ තණ්හාවේ ඇරිලා නැහැ. ඒ පුරුද්දට තාමත් නිදියනවා. එහෙම සඳහන් කරාම අපේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි එක දිගටම ආත්ම 500ක් නාගයෙක් වුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ අනවරාග්‍ර සංසාරේ
ඔහු මනුස්ස වෙච්ච ආත්මවල සීමාවකුත් නැහැ. සර්ප වෙච්ච ආත්මවල සීමාවකුත් නැහැ. නොඑක් අවස්ථාවන් වල මිනිසෙක් වෙනවා, සර්පෙක් වෙනවා, තවත් වෙනත් සිව්පාවෙක් වෙනවා, දෙපා සතෙක් වෙනවා, කෘමි සතෙක් වෙලා උපදිනවා. මේ විදිහට සර්ප වෙච්ච අවස්ථාත් සීමාවක් නැහැ. නමුත් ආනන්ද මෙතන සඳහන් කරන්නේ එක දිගටම ඔහු ආත්ම භාව 500ක්ම සර්පෙක් වෙලා ඉපදිලා තියෙනවා. ආන් ඒ නිදාගත්ත පුරුද්ද තාමත් ඔහුගේ ඇරිලා නැහැ. ඒකයි ඒ වාඩි වෙච්ච ගමන්ම නිදාගන්නේ. ඉතින් එහෙම අය අදත් බණ අහනකොටත් කොච්චර දකින්නවද? සාමාන්‍ය එදිනෙදා වැඩ කරනකොටත් කොච්චර දකින්නවද? දවසේ වැඩිපුර නිදා ගන්න අය, වෙනත් පිරිසක් එකතු වෙලා කතා බහක් කරන තැනක නිදා ගන්න අය, මේ අධ්‍යාපන කටයුතු කරනකොට පන්තියේ නිදා ගන්න අය, බණ දහම් අහනකොට නිදා ගන්න අය, මේ වාගේ විවිධ තැන්වල විවිධ විදිහට නින්දට ඇබ්බැහි වෙච්ච අය අපි සමාජයේ ඕන තරම් දැකලා තියෙනවා. එතකොට ඒ කාරණයි මේ කාරණාවයි ගලපලා ගත්තාම ඔවුන් ගැන යම් නිශ්චිත තීරණයකට යන්න සමහර වෙලාවකට ඉඩ තියෙනවා. අපිට ඒකාන්තයෙන් ස්ථිරවම කියන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව ඒක එහෙමද කියලා හිතන්න පුළුවන් අවස්ථා නැති නෙමෙයි. එතකොට සඳහන් කළා දෙවනි පුජ්‍යලයා තමයි බණ අහන තැන වාඩි වෙලා මහ පොළොව හරනවා. ඉතින් ඒ කවුද ස්වාමීනි කියලා අහපුවම සඳහන් කළේ ආනන්ද එක දිගටම ආත්ම භාව 500ක්ම ගැඩබිලෙක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් නොඑක් වරක් ගැඩබිල් ආත්මවල ඉපදිලා තියෙනවා. නමුත් එක දිගට ආත්ම භාව 500ක්ම එහෙමයි. ආන් ඒ කාලේ පොළොව හාර ගියපු පුරුද්ද තමයි ඔය තියෙන්නේ කියලා සඳහන් කළා. අනිත් එක්කෙනා බණ අහන තැනින් නැගිටලා පැත්තකට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන හොලව හිටියා. දේශනා කළ ආනන්ද මේ ආත්ම භාවයට පෙර ආත්මේ ඉඳලා එක දිගට ආත්ම භාව 500ක්ම වඳුරෙක්. වඳුරගේ ස්වභාවය තමයි මේ අත්තක් අල්ලගෙන හොල්ල ඉන්න එක. ඉතින් ඒ ස්වභාවය තමයි මේ තාමත් ප්‍රදර්ශනය කරන්නේ. එතකොට අනිත් එක්කෙනා බණ අහන තැනින් ටිකක් මෑත් වෙලා ගිහිල්ලා බලාගත්ත වනම බලාගෙන ඉන්නවා. නිතර අහස දිහා බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද එක දිගට ආත්ම භාව 500ක්ම නැකති කුලයේ ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ නක්ෂාස්ත්‍ර කරන කෙනෙක්. ආත්ම භාව 500ක්ම මේ නැකත්තරු දිහා බල මේ වෙලාවල් හදලා තියෙනවා. ඉතින් ආන් ඒ පුරුද්ද තාමත් තියෙන නිසා තමයි විටින් විට මේ අහස දිහා බලාගත් අතිය බලාගෙන ඉන්නේ. ඒ කල්පනා කරපු විදිහ. අන්තිමයා හොඳට බණ ඇහුවා. ස්වාමීනි ඒ කවුද කියලා අහපුවම සඳහන් කළා ආනන්ද ආත්ම භාව 500ක්ම වේද ශාස්ත්‍රය ඉගෙන ගත්තා. මනාව වේදය ප්‍රගුණ කරගත්තා. ආන්ගේ වේදය ආදී දේවල් ඉගෙන ගන්නකොට මනාව ඉගෙන ගන්න ඒ සම්බන්ධයෙන්ම හිත යොමු කරගෙන කටයුතු කරපු පුරුද්ද නිසා දැනුත් එකඟ වූ සිතින් ඔහු මනාව බණ අහනවා. පෙර වේද ශාස්ත්‍ර ගලප ගන්න අධ්‍යයනය කළා වගේ දැනුත් බොහෝම නිදහසේ පහසුවෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් බණ අහනවා. මේක තමයි මේ 5 දෙනාගේ ස්වභාවය. ඉතින් ඒක පැහැදිලි කරලා දුන්නාම ආනන්දයන් වහන්සේ නැවත අහනවා ස්වාමීනි අහස් ගඟ බිමට ගලනවා වගේ ශ්‍රීමුක ධාතුව විවර වෙලා ලෝක ධාතුව සුවඳවත් කර අමා නදියේ ගලාගෙන බහිනකොට ශ්‍රීමුක ධාතුවෙන් මිනිස්සුන්ට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා ආනන්ද ඔබ හිතන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැමෝටම අහන්න පුළුවන් කියලාද? ඇයි ස්වාමීනි හැමෝටම අහන්න බැරිද කියලා ඇහුවා. සඳහන් කළ ආනන්ද අනාදිමත් කාලයක් සංසාරේ කල්ප ගණන් ඉපදෙමින් මැරෙමින් ආපු මේ අය බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් සිහිපත් කරන මේ වචන තුන
කල්ප කාලාන්තරයකින්වත් අහලා නැහැ. තුනුරුවන් ගැන අහලා නැහැ, අහලා පුරුද්දක් නැහැ, දන්නේ නැහැ. ඉතින් රත්නත්‍රය ගැන අවබෝධයක් නැති කිසියම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අය අදත් තුනුරුවන් ගැන තේරුම් ගන්න උත්සාහ ගන්නේ නැහැ. ආන් ඒක නිසා ඔවුන් තුනුරුවන් පිළිබඳව ලොකු විශ්වාසයකුත් නැහැ. තුනුරුවන් පිළිබඳව ලොකු ගෞරවයකුත් නැහැ. මෙතෙක් කල රත්නත්‍රයෙන් සරණ ලැබුණේ නැති නිසා මේ සංසාරේ ඕන තරම් මහා දුක්ඛ කන්දයන්ට ගොදුරු වෙවි සසර මඟ ගෙවාගෙන එක එක ආත්ම වලින් ඔවුන් ආවා. නමුත් ඒ එන කාලේ සංසාරේ දික් වෙන්න හේතුමනි සිද්ධ වුණේ. ආයතා විදිහට කෑවා බීවා, නැටුවා, ගායනා කළා, වාදනය කළා. තැන් තැන් වල එකතු වෙලා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත මේ දේවලුත් කරගත්තා. වැඩියෙන් තැන් තැන් වල එකතු වෙලා වචී දුස්චරිතය කරගත්තා. බොරු කීවා, පරුස වචන කීවා, හිස් වචන කීවා, කේලම් කීවා. ආන් එහෙම කරපු පුරුද්ද තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මෙවන් යුගයකත් ධර්ම ශ්‍රවණය කරන්න තියෙන කැමැත්තට වඩා සසර දික් වෙන දේවල් වලට බොහොම කැමැතියි. නිකන් උනත් සමාජය ගැන හිතන්නකෝ. බණක් දහමක් අහන්න යනවට වඩා ක්‍රීඩා තරඟයක් බලන්න යන්න කැමති අය කොච්චර ඉන්නවද? බණක් දහමක් අහන්න යනවට වඩා සංගීත සංදර්ශනයක් බලන්න යන්න කොච්චර කැමැත්තක් තියෙනවද? ඇයි එහෙම කැමැත්තක් එන්නේ? සංසාරයේ පුරුදු කරගත්ත දේවල් නිසා විශේෂයෙන් ඒ තැනට එනවා. මේ සියලු දේවල් වලට බලපාන ලෝභය ආදී කාරණා තව තියෙනවා. නමුත් මිනිසාගේ හිත වැඩියෙන් බර වෙලා තියෙන්නේ පාපයට. මිනිසාගේ හිත වැඩියෙන් බර වෙලා තියෙන්නේ අකුසලයේ රැස් කර ගැනීම සඳහා. ආන් ඒ නිසයි සඳහන් කළේ අනාදිමත් කාලයක් සංසාරේ තුනුරුවන් ගැන අහලා පුරුද්දකුත් නැහැ. තුනුරුවන් ඇසුරු කරලා පුරුද්දකුත් නැහැ. නමුත් දැන් මේ කාලේ සඳහන් කරනවා තුනුරුවන් මුණ ගැහිලත් ඒ බුද්ධ ශාසනයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබාගෙන සතර අපායෙන් මිදිලා සුගතියට යන්නවත් කටයුතු කරන අය බොහොම හිගයි කියලා. ඉතින් ඒ කාරණාව වර්තමාන සමාජයෙන් අපි හොඳට අත්දකිනවා. ඊළඟට ආනන්දයන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, හැබෑවටම ඇයි මේ තරම් උත්තරීතර යුගයක ඉපදිලත් ඒ අයට මේ ධර්මයට ඇහුම්කන් දෙන්න බැරි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද, ඒක වෙන දෙයක් නෙමෙයි. ආනන්ද, ඒක තමයි රාගය. ආනන්ද, රාගය නිසා බෑ බණ අහන්න. ද්වේෂය නිසා බෑ බණ අහන්න. මෝහය නිසා බෑ බණ අහන්න. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව කරනවා නම් යම් කුසල කර්මයක්, ඒ හැම කුසල කර්මයකින්ම ධර්මයේ සඳහන් කරපු තරම් අපි බලාපොරොත්තු වෙන ආනිසංසය අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරමින් අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාලා. ඒ මාතෘකා ගාථා රත්නයේ පළවෙනි පදේ තමයි නත්ති රාග සමෝ අග්ගී. රාගය හා සමාන ගින්නක් නෑ කියලා දේශනා කළා. ඇත්තටම රාගය ගින්නක්ද? 11 ගින්න ගැන සඳහන් කරනකොටත් රාග ගින්න ගැන කියලා තියෙනවා. මෙතන මේ රාග ගින්න ගැන විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි දන්න දකින ස්වාභාවික ගින්න ඉස්සරලාම හටගන්නේ යමකද මුලින්ම පුච්චන්නේ මොකද්ද? ගින්න ඉපදිච්ච තැන. අපි කියමු ගහකට ගිනි ගත්තා, කොටයකට ගිනි ගත්තා. ඉස්සරලාම අලු කරන්නේ ගින්න ආරම්භ වෙච්ච තැන. ඒ කාරණාව දක්වලා දේශනා කළා, මහණෙනි, මේ රාගය කියන ගින්න මුලින්ම දවල හලු කරන්නේ රාගය ඇති කරගත්ත පුද්ගලයාව. රාගය ඇති වුණ පුද්ගලයා ගින්න විසින් ගින්න හටගත්ත තැන දවනවා වගේම
රාගය විසින් ඔහුත් දවල දානවා. දේශනා කළා මහණෙනි. රාගය ලෝකේ කොයිතරම් භයානකද? රාගයේ ගින්නක් කියලා සඳහන් කළේ. ඒතර මෙතන සඳහන් කරනවා රාගයත් ලෝභයත් එක බැඳිච්ච දෙයක්. ලෝභය තියෙනවා රාගයත් එක්ක. ඒ නිසා විස්තර කරනවා විශේෂයෙන් මේ රාගාධික පුද්ගලයා මේ සංසාරේ කොහොමද දික් කරගන්නේ? සසරට කොහොමද ඇලෙන්නේ? රාගයෙන් යුක්ත පුද්ගලයාගේ ආයුෂය හිගයි. නැත්නම් ආයුෂය කෙටි. වර්ණය ඊටාම ඉක්මනට වෙනස් වෙනවා. ඒ වගේම රාගයෙන් යුක්ත පුද්ගලයාගේ ආරක්ෂා සම්පත්තිය බොහෝම අඩුයි. ආයුෂය, වර්ණය, සැපය මේ වාගේ දේවල් රාගයෙන් යුක්ත පුද්ගලයාට බොහෝම දුර්ලභයි කියලා දේශනා කළා. ඒ වගේම තමයි රාගයෙන් යුක්ත පුද්ගලයාට ධනයත් බොහෝම හීනයි. රාගය විසින් විනාශ කරනවා. රාගය විසින් කොහොමද ආයුෂය විනාශ කරන්නේ? දැන් බලන්නකො රාගාධික සත්වයා සමහර වෙලාවට අනුන්ගෙන් මැරුම් කනවා. ගුටි කනවා. එහෙම නැත්නම් රාගය නිසා සමහර අය ගෙල වැළදා ගන්නවා. සමහර අය ගඟේ මුහුදේ පනිනවා. තවත් සමහර අය කෝච්චියට පනිනවා. තවත් සමහර අය ලිං වලට පනිනවා. තව සමහර අය තමා විසින්ම ගිනි තියා ගන්නවා. මේ වාගේ රාගය නිසා තමා විසින් තමාව දවා ගන්න අවස්ථා මේ සමාජය අපිට කොච්චරනම් මුණ ගැහෙනවද? ස්වාමියා අයථා ක්‍රියාවක යෙදෙනවා නම් බිරිඳ සමහරට ජීවිතෙත් නැති කර ගන්නවා. ඒ කාරණාව දරා ගන්න බැරුව. බිරිඳ අයථා ක්‍රියාවක යෙදෙනවා නම් සමහරලාට ස්වාමියා තමන්ගේ ජීවිතය විනාශ කරනවා. එහෙම නැත්තම් ඔහු විසින් ඇගේ ජීවිතය විනාශ කරලා දානවා. ඇය විසින් තමන්ගේ ස්වාමියාගේ ජීවිතය විනාශ කරලා දානවා. මොකක් නිසාද? රාගය නිසා. එහෙම වෙච්ච අවස්ථා මේ සමාජයේ කොච්චර තියෙනවද? අපි ජීවත් වෙන මේ සමාජ පරිසරය තුළ එහෙම අවස්ථා කොච්චර අපිට මුණ ගැහිලා තියෙනවද? ඒකයි සඳහන් කළේ රාගය මුලින්ම රාගයේ ඉපදුන පුද්ගලයාව විනාශ කරනවා. ආයුෂය නැති කරනවා. වර්ණය හීන කරනවා. තමන්ගේ ධනයත් පුච්චලා දානවා. වර්ණයත් පුච්චනවා, ධනයත් පුච්චනවා. කොහොමද ධනය පුච්චන්නේ? දැන් බානක රාගාධික මිනිස්සු තමන් සන්තක කොච්චර ධනයක් තියනවද? මේ රාගය නිසා ලෝභ නැතුව ඒ ධනය කොච්චර වියදම් කරනවද? සමහරලාට පිරිමියෙක් කාන්තාවක් පිළිබඳව හිත බැඳිලා ඇය සනසන්න ඕන නිසා තමන් සන්තකව තියෙන ධනය වැඩියෙන්ම වියදම් කරලා ඉවර කළා. ඊට පස්සේ මාල වලලු මුදු කරාඹු තියෙනවා නම් ඒ දේවල් උගසට තියලා මුදල් අරගෙන ඒවත් ඇය වෙනුවෙන් වියදම් කරනවා. අම්මගෙන් තාත්තගෙන් මුදල් හොරකම් කරලා අරගෙන ඇය වෙනුවෙන් වියදම් කරනවා. සමහරලාට ගෙදර අය දන්නෙත් නෑ. ගෙදර වාහනයක් වගේ තියෙනවා නම් ඒකේ බලපත්‍රය, ගෙදර ඉඩම් වල ඔප්පු වගේ තියෙනවා නම් ඒ ඔප්පු වගේ දේවල් අරන් ගිහිල්ලා උගසට තියලා බැංකුවල තියලා සල්ලි අරගෙන මේ කොහෙද යන කාන්තාවක් වෙනුවෙන් පිරිමියෙක් වෙනුවෙන් වියදම් කරලා. අන්තිමට අපෙන් ඇතිතරම් ඒ අය අරගෙන පස්සේ කාලේ අපිව අත්හැරලා දාලා මගේ ඇරලා යනවා. එතකොට මට ඔහුත් නෑ, මට ඇයත් නෑ, මගේ සම්පතුත් නෑ, අම්මා තාත්තත් නෑ. ඒක නිසා තමයි සඳහන් කළේ රාගය නිසා මුලින්ම රාගය උපන්න පුද්ගලයාව විනාශ කරනවා කියලා. මේ ඇලීම කොහොමද කොයිතරම් භයානකද? අර ධර්මයේ එක කතාවක් සඳහන් කළා. වඳුරෝ අල්ලන මිනිහෙක්. වඳුරෝ අල්ලන්න හිතාගෙන ලෑල්ලක ගානවා මේ ඇලෙන ද්‍රව්‍යය. ලාටු වර්ගයක් ලෑල්ලක ගානවා. ගාලා ඒ ලෑලි කැලි හැම තැනම විසි කරලා තියෙනවා.
වඳුරු දුවගෙන ඇවිල්ලා අර ලෑල්ලට අතක් තියාපු ගමම්ම අත ඇලෙනවා. වඳුරා ඊට පස්සේ කරන්නේ ඒ අත ගලවන්න හිතාගෙන අනික් අතක් තියෙනවා. එතකොට ඒකත් ඇලෙනවා. දැන් අත් දෙකම ඇලිලා. ඊට පස්සේ කකුල තියෙනවා. දැන් කකුලත් ඇලිලා. දකුණු කකුල තියාම දකුණු කකුලත් ඇලිලා ඒ ටික ගලව ගන්න කියලා වම් කකුල තියාම වම් කකුලත් ඇලෙනවා. ඊට පස්සේ වඳුරා මොකද කරන්නේ? දැන් අතපය හතරම ඇලිලානේ. ඊළඟට වඳුරා කරන්නේ තමන්ගේ හොම්බ තියලා ඔළුව තියලා උත්සාහ කරනවා අතපය ඇද ගන්න. නමුත් දැන් මොකද වෙන්නේ? පාද දෙකත් ඇලිලා, අත් දෙකත් ඇලිලා, ඔළුවත් ඇලිලා. දැන් කාටද ලේසි? වඳුරු අල්ලන්න තීරණය කරපු පුද්ගලයාට මේ ලාටු ගාපු ලෑලි කෑලි ටික දාලා ගියපු පුද්ගලයාට හරි ලාභයි. ඇයි වඳුරා පස්පොලකින් බැඳිලා. ඉතින් දඟලන්න හපන්න මොකවත් හේතුවක් නැහැ. හරිම පහසුවෙන් දැහැගෙන යන්න පුළුවන්. ආන් ඒ වගේ සඳහන් කළා රාගය පිළිබඳවත්. මේ රාගය රූපයට ඇලිලා, ද්වේෂයට ඇලිලා, මෝහයට ඇලිලා, ශබ්දයට ඇලිලා, ගන්ධයට ඇලිලා, රසයට ඇලිලා, ස්පර්ශයට ඇලිලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේ කාරණාවල් වලට අපි මේ ලෝකේ කොයිතරම් වසඟ වෙලා ජීවත් වෙනවද? ඒතර මොකක් නිසාද? ඇස නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, කය නිසා. පංච ඉන්ද්‍රියන් පිනවන්න ඕන නිසා පංච ඉන්ද්‍රියන්ගෙන් අරගන්න අරමුණු වලට අපි යමු වෙලා. එතකොට ඇස නිසා මේ රාගික දේවල් වලට අපි ඇලිලා. එතකොට ඇහෙන් විතරක්ද ලෝභ කරන්නේ? ඇහැ නිසාත් ලෝභය උපදිනවා. කන නිසාත් ලෝභය උපදිනවා. පංච ඉන්ද්‍රියන් නිසාම ලෝභය අපට උපදිනවා. එහෙනම් වඳුරා බොහොම පහසුවෙන් වඳුරු අල්ලන පුද්ගලයාට ගෙනියන්න පුළුවන් ලෑල්ලේ ඇලිලා ඉන්න හින්දා. ආන් ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස කියන ධර්මතාවයන්ට ඇලිලා, ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතාවයන්ට ඇලිලා මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයා මාරයාටත් හරීම පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නත්ති රාග සමෝ අග්ගී, රාගය හා සමාන ගින්නක් මේ ලෝකේ නෑ මහණෙනි කියලා දේශනා කළේ ඒකයි. ඕක පින්නතනේ මෙහෙම කතා කරගෙන හිටියට දැනෙන්නේ නෑ. හොඳට දැනෙන්න නම් තමන්ගේම කියන කෙනෙක් ප්‍රේමවන්තියක් ප්‍රේමවන්තයා අත්හැරලා ගියොත් ඔහුට දැනෙනවා රාගික ගින්න කොහොමද කියලා. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳට දැනුනොත් මගේ ස්වාමියා පොඩි වෙනසක් දැන් පෙන්නනවා වගේ කියලා මේ වගේ කල්පනාවක් ඇයට ආහම ඇගේ චිත්ත සංතානයේ දැවෙන තරම් අපිට කවදාවත් දැනෙන්නේ නැහැ. ආන් ඒක දරා ගන්න බැරි තැන තමයි සමහරු තමන්ගේ ජීවිතේ පවා අත්හැරලා දාන්නේ. රාගය ලෝකේ ඊටාම ප්‍රබල ගින්නක්. ඊළඟට සඳහන් කළා රාග නැමැති ගින්න යම් සත්ව సంతානයක උපදිනවා නම් ඉස්සරලාම විනාශ කරන්නේ ඒ සත්වයා කියලා අපි මතක් කළානේ. ඒකට උදාහරණයක් සඳහන් කරනවා යකඩයක හැදෙන මලකඩය ඒ යකඩයම දිරලා විනාශ කරලා දානවා. අපි තුලම උපදින රාගය අපිට කවදාවත් ලාභයක් නෙමෙයි අපිට අලාභයක්ම කරනවා. ගාථාවේ දෙවෙනි පදෙන් දේශනා කළා නත්ති දෝෂ සමෝ ගහු. නත්ති දෝෂ කියලා කියන්නේ ද්වේෂය. සමෝ ගහු මෙතන සඳහන් කළා මෝහය හා සමාන දැලක් නැහැ. ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නැහැ කියලා. සමෝ ගහු කියලා කිව්ව එකයි දැහැ ගැනීමක් නැහැ. මොකද්ද මේ දැහැ ගන්නවා කියන වචනේ තේරුම? අපි කියන දැහැගෙන ගියා කියලා. උකුස්සෙක් මස් කැටියක් දැහැගෙන ගියා. ඒ කියන්නේ අරගෙන ගියා. එහෙනම් මෙන්න මේ
ද්වේෂයේ තරම් අපිව විනාශ කරන ධර්මතාවයක් මේ ලෝකේ තවත් නැහැ කියලා කියන්නේ. ඒ කොහොමද ද්වේෂය අපිව ඒ තරම්ම විනාශ කරන්නේ? මෙතන සඳහන් කළා පිඹුරෙක්, කිඹුලෙක්, යකෙක්, කොටියෙක්, සිංහයෙක් ඒගොල්ලොත් මිනිසු දැහැ ගන්නවනේ. හැබැයි ඒ ඊටාම කලාතුරකින් තමයි ඒ සත්තු මිනිස්සුන්ව දැහැගන්නේ. නමුත් මිනිස්සු දැහැගන්න ඉන්න සත්තු තමයි. ඒ වුණාට කලාතුරකින් තමයි දැහැගන්නේ. නමුත් සඳහන් කළා සිංහයෙකුට කොටියෙකුට වඩා භයානකයි දරුණුයි මෙන්න මේ ද්වේෂය කියන ධර්මතාවය. ඇයි ඒ භයානක? අපි සඳහන් කළා සිංහයා කොටියා ආදී සතෙක් මිනිහෙක් ග්‍රහණය කරගත්තොත් ඒ මිනිහා මැරෙනකන් වේදනාවක් ඒ මිනිහට තියෙනවා. හැබැයි මේ ජීවිතේ විතරයි. මැරෙන මොහොතට විතරයි. නමුත් එහෙම නෙමෙයි. ද්වේෂයෙන් වරද්ද ගත්තොත් සංසාරේ අති දීර්ඝ කාලයක් අපිට ඒ අකුසලයේ විපාක දෙනවා. ආන් ඒක නිසා ද්වේෂය නිසා මේ ලෝකේ ජීවත් වන්නන් කොච්චර පව් කරන අකුසල් රැස් කර ගන්නවද? තුනුරුවන් පිළිබඳවත් සමහර අය විවේචනය කරනවා, සමහර කෙනෙක් බනිනවා. ඒ තුලින් අකුසල් රැස් කරනවා නිමක් නැතුව. එතකොට මේ ද්වේෂය මෙතන සඳහන් කළානේ හැම වෙලාවෙම අපිව දැහැ ගන්නවා කියලා. කෙනෙක් උත්සාහ කරන්නකෝ මම නම් අද දවසේ කේන්ති ගන්නෙම නෑ කියලා වැඩ කරන්න. හැබැයි ඒ වුණාට අපි නොදන්නා වෙලාවක අපිටත් හොරෙන්ම ද්වේෂය කියන ධර්මතාවය හිතට ඇවිල්ලා. අපි කියමු කෙනෙක් වාහනයක් පදවගෙන යනවා කියලා. හදිසියෙම එක්කෙනෙක් පාර හරහා යනවා. දැන් මං හිතාගෙන ඉන්නේ අද කේන්ති ගන්නෙම නෑ කියලා. නමුත් හිතන්නකෝ තමන්ගේ ආසන්නයෙන්ම පාර පැන්නොත් අපි මොනවා කියාගෙනද වාහනේ නවත්තන්නේ කියලා. ආන් ද්වේෂ සහගත වෙන්නෙම නෑ කියලා හිටියට අපි දන්නේම නැතුවේ ද්වේෂය ඇවිල්ලා. එක පාරම එළියට එන්නේ නෑ. ද්වේෂය අපිව දැහැගන්න ඉතා සූක්ෂම විදිහට. ඒ නිසා සඳහන් කළා යමෙකුගේ හිතේ කේන්තියක් ඉපදුනහම අර වාගේ සිහිය ප්‍රඥාව තියාගෙන කෙනෙක් කල්පනා කළොත් අද නම් කේන්ති ගන්නෙම නෑ කියලා. වරද දැක දැක වෙනදනම් හොඳටම කේන්ති ගත්ත සිද්ධීන් දැක දැක නෑ මම කේන්ති ගන්නෙ නෑනේ කියලා ඉවසලා ඉන්නවා. හැබැයි එහෙම ඉඳලා ඉන්න බැරුව යනවා. ආන් ඊට පස්සේ හිත ඇතුලේ තරහ තිබුණා. දැන් ඒ තරහ චුට්ටක් තවත් වර්ධනය වෙලා දැන් මගේ තොල් වලින් මම කේන්තියෙන් අනික් අයට බැන මුමුණනවා. හැබැයි ඇහෙන්න කියන්නේ නෑ. මේ මම උත්සාහ කරනවා පරිස්සම් වෙන්න. හැබැයි එහෙම මුමුණ ඉන්න ගත්තාම තවත් ටිකක් කල් යනකොට තවත් ටිකක් වෙලා යනකොට අර නිකන් හඬ ඇහෙන්නේ නැති මුමුණපු කාරණා ටික වචන බවට පත් වෙලා කටින් එළියට යනවා පලාතටම ඇහෙන විදිහට. ද්වේෂය නිසා. ඊට පස්සේ කටින් කෑකෝ ගහලා විතරක් නතර වෙනවද? ද්වේෂයේ ඊළඟ ස්වභාවය තමයි වටපිට බලන එක. වටපිට බලන්නේ මොකටද? මොකක් හරි දඬු කැබැල්ලක්වත් තියනවද කියලා. ඊට පස්සේ ඒ දණ්ඩ අතට ගන්නවා. අතට අරගෙන ගහන්න වගේ හදනවා. බොහොම කේන්තියෙන් ඉන්නේ. ගහන්න වගේ හදනවා නමුත් ගහන්නේ නෑ. ගහන්න වගේ හදනවා. ඊට පස්සේ තවත් ද්වේෂයේ වර්ධනය වුණාම පහර දෙනවා. අතපය කඩනවා. මරනවා. තුවාල කරනවා. මේ ද්වේෂයේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි එන හැටි තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ නොඑක් ආකාරයේ දුක්වලට සත්වයා භාජනය වීමේ එක කාරණාවක් තමයි ද්වේෂය. ඊළඟට සඳහන් කළා නත්ති මෝහ සමෝජාලං මෝහය හා සමාන දැලක් නෑ කියලා දේශනා කළා.
මොකේටද මෝහය කියලා කියන්නේ? අපි මේක කෙටියෙන් කියනවා මුලාව කියලා. මෝහය කියන්නේ මුලාව. මොකක් සම්බන්ධයෙන්ද? මොකද්ද මේ මුලාව කියන වචනේ අනික් තේරුම? මේ ශිෂ්ට සම්පන්න වචනයක් මුලාව කියලා කියන්නේ. නමුත් ඒකේ අශිෂ්ට වචනේ ඕන තරම් අපි භාජනය කරනවා. නම් මුලාව කියලා කියන්නේ මෝඩකම, අඥානකම. එහෙම හඳුන්වන්න පුළුවන්. මුලා වෙනවා කියලා කියන්නේ මෝඩ වෙනවා කියන එකයි. එතකොට මෙතන සඳහන් කරනවා මෝහය හා සමාන දැලක් නැහැ. යම් කෙනෙක් සතුව මෝහයේ තියෙනවා නම් මේ මෝහයෙන් යුක්ත පුද්ගලයා හරියට නිකන් චතුරංග සමන්නාගත අන්ධකාරී ඉන්නවා වගේ කියලා සඳහන් කරන්නේ. චතුරංග සමන්නාගත අඳුර මං හිතන්නේ අපේ අය දන්නවා. ධර්ම ශ්‍රවණය කරලා අහලා තියෙනවා මොකද්ද චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ. ඊටාම කෙටියෙන් මතක් කළොත් මාසේ පොය දවසක මාසේ කරවල වැඩිම දවස කියලානේ අපි කියන්නේ. මාසේ පොය දවසක මධ්‍යම රාත්‍රියේ මහ ඝන කළු වලාවක් අහසේ නැගිලා තියෙන වෙලාවක මහා වනාන්තරයක් ඇතුළේ ඔක්කොම කරවලයිනේ. ලොකු වෙහි කළුවක් ආපුවාම නිකම්ම කළුවරයි වගේ. අපි කියන්නේ අන්ධ බීරි වෙලා වගේ කියලා. ලොකු වෙහි කළුවක් ආවිල්ලා අහස වහගත්තාම ලෝකේ අන්ධකාරයි. එහෙනම් මහා ඝන කළු වලාවක් තියෙන දවසක්. ඒ විතරක් නෙමෙයි එදා මාසේ පොයේ දවසක්. මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ අඳුර තවත් වැඩිම වෙලාව. මාසේ පොයේ දවසක මධ්‍යම රාත්‍රියේ අහස කළු වලාවන්ගෙන් බර වෙලා තියෙන මොහොතක මහා ඝන කැලෑවක් ඇතුළේ මේ කාරණා ටිකම එකතු වෙච්චාම අන්ධකාර හතරක් තමයි එකට එකතු වෙන්නේ. ආන් ඒක නිසා මේකට කියනවා චතුරංග සමන්නාගත අඳුර කියලා. ඒ අඳුරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැහැ. මෙන්න මේ මෝහයෙන් යුක්ත පුද්ගලයා හරියට නිකන් චතුරංග සමන්නාගත අන්ධකාරයේ තුල යමක් කරනවා වගේ කවදාවත් යමක ඇත්ත ඇති හැටියට ඔහුට වැටහෙන්නේ නැහැ. කොයිතරම් තේරුම් කරලා පැහැදිලි කරලා දුන්නත් තේරුම් ගන්න තරම් උත්සාහයකුත් නැහැ. දැන් හිතන්නකෝ අපි කොච්චර කතා කරනවද මේ ධර්මයේ තුලින් මේ කයේ තියෙන නිස්සාර බව කොච්චරද කියලා. උදාහරණ කොච්චර පෙන්නනවද? පිළිකුල් සහගත බව කොයිතරම්නම් පෙන්නනවද? නමුත් මේ කයට බැඳෙන්න අපි කොයිතරම් කැමතිද? මේ කය ස්පර්ශ කරන්න අපි කොයිතරම් කැමතිද? ඒ හැබෑ ස්වභාවය දන්නේ නැති නිසා. මෝහයෙන් මූඩ වෙලා කල යුත්ත නොකල යුත්ත දන්නේ. පිම්පව් දන්නේ නැහැ. යුතු අයුක්තුකම් දන්නේ නැහැ. දෙව්ලොව බඹලොව මනුලොව සතර අපාය ගැන ලොකු අවබෝධයක් නැහැ. සසර ගැන මනා වැටහීමක් නැහැ. ආන් ඒක නිසා ඔවුන් කල්පනා කරන්නේ අපි තමයි ඥානවන්තයෝ කියලා. මේ මෝහයට කියන තවත් නමක් තියෙනවා මෝඩ ප්‍රඥාව කියලා. සාමාන්‍යයෙන් ප්‍රඥාව කියලා කියන්නේ අති උසස් දෙයකටනේ. දැනුම් සම්භාරයටනේ. නමුත් මේකට කියන්නේ මෝඩ ප්‍රඥාව කියලා. ඒ හිතාගෙන ඉන්නේ ඒක තමන්ගේ ලොකු හැකියාවක් ලොකු නුවණක් කියලා. දැන් අපි මෙහෙම හිතන්නකෝ. කෙනෙකුගේ වත්තක් තියෙනවා. ඒ වත්තේ පොල් වැටිලා තියෙනවා. පොල් අහුලනවට මුලකාරියෝ ටිකකුත් ඉන්නවා. හැබැයි පොල් අහුලන මිනිස්සු මොන ක්‍රමෙන් හරි හොරෙන් පොල් ගන්නවා. පස්සේ තැනකට ගිහිල්ලා වෙනම කතාව මුරකාරයාගේ ඇහැ වහලා ඕක කරන හැටි මමනේ දන්නේ. මිනිහා හිතුවා මදි මාව අල්ලගන්න. එහෙනම් මම ඊයේත් ගත්තා, මං අදත් ගත්තා, මං හෙටත් ගන්නවා. එතකොට දැන් ඔහු කතා කරන්නේ මේක ඔහුගේ ප්‍රඥාව වගේ නේද?
මුරකරුවා මුලා කරලා කරන්න පුළුවන් වුණා. එතකොට ඒ වාගේ මේ ලෝකේ මිනිස්සු මුලා කරලා කී දෙනෙක් කොච්චර දේවල් කරනවද? හොඳ දේවල් කියලා බාල දේවල් අපිට කොච්චර දෙනවද? ඉතින් ඒගොල්ලෝ හිතන්නේ දිනුවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. යමෙක් වැරදි වැඩකට නුවණ මෙහෙයවලා ඒක කරලා අගේ කර කර කතා කරනවා. නමුත් ඔහු දන්නේ නැහැ මම කරලා තියෙන්නේ බරපතල වරදක් කියලා. කියාගන්න ඕනේ මට ඕනම තැනක ඕනම දෙයක් කරන්න පුළුවන් වාගේ කතාව. ඒතකොට එහෙම කියන්න තියෙන උවමනාව මොකද්ද? ආන් ඒකට කියනවා තණ්හාව කියලා. ආන් ඒකට කියනවා මෝහය කියලා. එහෙම නැත්නම් මුලාව, මෝඩ ප්‍රඥාව. අකුසල් කරලා මහ ලොකුවට පෙනී හිටින්න හදනවා. මෝඩ ප්‍රඥාව. එහෙනම් මෝහය හා සමාන දැලක් නෑ. වැද්දාගේ දැලට අහුවෙච්ච කිසිම කුරුල්ලෙකුට වැද්දා ලේසියෙන් ගැලවිලා යන්න ඉඩ තියන්නේ නෑ. මාළු අල්ලන පුද්ගලයාගේ දැලට මාළු අහුවෙච්චාම ඒ කිසිදු මාළුවෙකුට දැලින් මිදලා යන්න දෙන්නේ නෑ. ඉතින් මිදලා යන අය ඉන්නව නැතුව නෙමෙයි. නමුත් කාරණාව පැහැදිලි කරන හැටි. එතකොට දැලට අහුවෙච්ච මාළුවාට දැලෙන් මග අරගන්න බෑ. දැලට අහුවෙච්ච කුරුල්ලට ඒ දැලෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. අන් ඒ නිසා දේශනා කළා නත්ති මෝහ සමංජාලං. මෝහය කියන්නේ එයත් ගින්නක් වාගේ. ආන්ගේ මෝහය නිසා සත්වයා මේ සංසාරේ මහ වැඩ කෙරුවා ලොකු වැඩ කෙරුවා කියලා හිත හිත තමන්ට කරගත්ත කිසිම දෙයක් නැහැ. මෝහය අධික පුද්ගලයා තමන්ට සලකන්න කටයුතු කරන්නේත් බොහොම අඩුයි. තමන් පිළිබඳව හොඳ තක්සේරුවක් ඔහුට නැති නිසා. ගාථා රත්නයේ අවසානටම දේශනා කොට වදාලා නත්ති තණ්හා සමානදී. මිනිසුන්ගේ තණ්හාවෙත් කවදාවත් සීමාවක් නැහැ. ඇතිවීමක් නැහැ. හිතලා බලන්නකෝ. මිනිසුන්ට ඇතිවෙච්ච දවසක් තියෙනවද කියලා? කවදාවත් කිසිම පුද්ගලයෙක් කියලා තියෙනවද මට දැන් ඇති කියලා? කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ඊටත් වඩා තිබ්බත් රජෙක්වත් පින්නතුණි ඇති කියලා කියන්නේ නැහැ. රජු කියලා කියන්නේ රටේ අයිතිකාරයාට. ඒ රටේ අයිතිකාරයාට කොච්චර ධනයක් තියෙනවද? මහ පොළොවේ තියෙන මැණික් ගලේ ඉඳලා හැබෑම උරුමකාරයා කවුද? රටේ රජුරු. එතකොට මෙතන සඳහන් කරනවා මුළු මහ පොළොවම අයිති කරගෙන හිටියත් රජුරුවන්ගේ තෘෂ්ණාව නැති වෙලාද? විශ්වාස කටයුතු පුද්ගලයෙක් රජුරුවන්ට ඇවිල්ලා කිව්වොත් මහරජ මේ මහ මුහුදෙන් එහා පැත්තේ අපිට යටත් කරගන්න පුළුවන් රාජ්‍යයක් තියෙනවා. යටත් කරමුද කියලා ඇහුවොත් බෑ කියයිද? යටත් කරනවා කෝරව්‍ය රජුරුවක කියනවනේ. රට්ටපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජුරුවන්ට මතක් කරලා සඳහන් කරනවා මහරජ අපිට කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා. රජුරුව අහනවා ස්වාමීනි ඇයි නැත්තේ? මට සිවුරංග සෙනගක් ඉන්නවා. මට දරුවෝ බිරිඳ ඉන්නවා. එහෙනම් මට හුඟක් දෙනෙක් ඉන්නවා. නෑ කියලා කෙනෙක් නෑ. චතුරංගනී සේනාවක් ඉන්නවා. ඉතින් තව ඇයි මොකවත් නෑ කියලා කියන්නේ? රහතන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මහරජ ඔය චතුරංගනී සේනාව ඔබ මරණයට පත්වෙච්චාම මොනවා කරයිද? මරණාසන්න වෙලා මරණ මංචකේ වැතිරිලා ඉන්න කාලේ ওই චතුරංගනී සේනාව ඔබට මොනව කරයිද? අපි පින්නතුන් හිතලා බලන්න මොනව කරයිද කියලා. මොකවත් කරන්න බෑ. සාක්කුවේ තිබ්බ සල්ලි ටික සාක්කුවේ තියෙනවා. බැංකුවේ තිබ්බ සල්ලි ටික බැංකුවේ තියෙනවා. අපි මරණ මංචකේ අසරණ වෙලා ඉන්නවා. දරුවෝ ටිකක් ඈතකට වෙලා බලාගෙන ඉන්නවා. දරුවන්ට මං වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද ඒ වෙලාවට? සල්ලි මිල මුදල් වලට මං වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද ඒ වෙලාවට?
ඒ සියල්ලම මේ ලෝකේ දාලා මම මෙහෙන් යන්න වෙනවා. සල්ලි ගෙනිච්චෙත් නැහැ, දරුවෝ ගෙනිච්චෙත් නැහැ. ඒ ඔක්කොම ලෝකයට දාලා මං තනියම මට යන්න වෙනවා. ඊළඟට සඳහන් කළා මහරජය සත්වයාට ඇතිවීමක් නැහැ කියලා. දැන් ඒකනේ අපි මේ කතා කළේ. සත්වයාට මේ තෘෂ්ණාව නිසා ඇතිවීමක් කියලා දෙයක් නැහැ කවදාවත්. ඒක හරි ලස්සන උදාහරණයකින් පැහැදිලි කළා. අපේ පින්නතුන් හැමෝම දන්නවනේ ගංගාවල් ගැන. ඉතින් මේ පහුගිය කාලේ නම් හැම ගඟක්ම පිරිලා පිටාරත් ගැලුවා. දැන් මේ කාලේ වෙනකොට ගංගාවල වතුර මධ්‍යම මට්ටමින් ආයි තියෙනවා. හැබැයි සමහර කාලවල අපි දන්නවා ගංගාවල් ඔක්කොම හොඳටම හිඳිලා. සමහර කාලික පිරෙනවා, තව කාලික මධ්‍යමව තියෙනවා, තව කාලික හිඳිලම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව නැමැති නදිය කවදාවත්ම පිරෙන්නේ නැහැ කියලා. ඕක පුරවන්න බෑ කවදාවත්. ඒ නිසා සඳහන් කළා තණ්හාව නිසා අපි කොයිතරම් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන තියෙනවද? අනුන්ගේ දේවල් පිළිබඳව ලෝභ කරනවද? අනුන්ගේ වස්තුව අපට අයිති කරගන්න කොයිතරම් හොර රහසේ කරන කටයුතු තියෙනවද? බොහෝ දේවල් තියෙනවා. නමුත් මේ හැම එකක්ම තණ්හාව නිසා. හොරකම් කරන මිනිහා හොරකම් කරන්නේත්, ප්‍රාණඝාත කරන මිනිහා ප්‍රාණඝාත කරන්නේත්, රාරක්කු බොන මිනිහා රාරක්කු බොන්නේත්, වැරදි කාම සේවනයේට යන පුද්ගලයා වැරදි කාම සේවනයේට යන්නේත්. මොකක් නිසාද? මෙන්න මේ තණ්හාව නිසා. තණ්හාවක් තියෙනවා ඒ ක්‍රියාව තමන් අතින් සිද්ධ කරගන්න. ඒ නිසායි සඳහන් කළේ තණ්හා ගඟ කවදාවත්ම මහණෙනි පිරෙන්නේ නැහැ. ඒක හැමදාම ඌනවම තමයි ගිලෙන්නේ. මට ඇති කියලා කියපු කෙනෙක් සාමාන්‍ය ගිහි සමාජය තුල කොතනවත් නැහැ. ඒ නිසා සඳහන් කළා තණ්හාව හා සමාන නදියක් මේ ලෝකේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අපේ ආනන්දයන් වහන්සේට පැහැදිලි කළා. ඊට මොනවද පැහැදිලි කරපු කාරණා ටික? රාගයේ සමාන ගින්නක් නැහැ. ද්වේෂයේ සමාන දැහැ ගැනීමක් නැහැ. ඊළඟට සඳහන් කළා මෝහයේ සමාන දැලක් නැහැ. අන්තිමට සඳහන් කළා තණ්හාව සමාන ගඟක් නැහැ. නිවන් දක්නා ಜಾති දක්වා සත්වයාගේ මේ තෘෂ්ණාව නැති කරන්න කොහොමවත්ම බෑ. ක්‍රමක්‍රමයෙන් පියවර අපි මේ තෘෂ්ණාවට එරෙහිව කටයුතු කරගෙන යනවා. නමුත් අන්තිමටම තෘෂ්ණාව නැති වෙන්නේ නිවන් දකින්න ආත්ම භාවයේ පමණයි. එතෙක් අපි හැම කෙනෙකුටම මේ තෘෂ්ණාව කියන ධර්මතාවයේ යම් ප්‍රමාණ වලින් හරි තියෙනවා. ඒකයි කිව්වේ මේ දැල කවදාවත්ම නැත්නම් මේ ගඟ කවදාවත් පිරෙන්නේ නැහැ මේක. තෘෂ්ණාව කියන ගඟ පිරෙන්නේ නැහැ. මැරෙන මිනිහත් මැරිලා යන්නේ මට ඇති කියලා හිතලා නෙමෙයි. හැමදාම මදි බවම තමයි තියෙන්නේ. ආන්ගේ ගාථා රතනයන් ටික දේශනා කරලා ආනන්දයන් වහන්සේට අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරාම එතෙන්ට රැස් වෙලා හිටපු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. සසර ගැන අවබෝධ කරගත්තා. මේ සතර බය සසර බය නෙමෙයි සතර බය. මොනවද මේ සතර බව? රාගික බය, ද්වේෂ බය, මෝහ බය, මේ ආදි වශයෙන් රාග, දේශ, මෝහ, තෘෂ්ණා. මෙන්න මේ කාරණාවල් වලට තමයි විශේෂයෙන් අපිට බය වෙන්න තියෙන්නේ. රාගය කොයි වෙලාවෙ මාව විනාශ කරයිද? ද්වේෂය කොයි වෙලාවෙ මාව මහා පෞකාරී කරයිද? මෝහය කිනම් මොහතක මගේ ප්‍රඥාව පිරිහෙන්න ඇරලා මගෙන් ආයතා වැඩ ගනීද? මාව කොයිතරම් අකුසල් හැදෙන පැත්තට යොමු කරයිද? මගේ සිත කොච්චර ඒ පැත්තට මෙහෙය වෙයිද?
මේ ආදි වශයෙන් හිතලා බලන්න. අවසානයේ සඳහන් කළා තෘෂ්ණාව කවදාවත් කාටවත් ඇති වෙන දෙයක් නම් නැහැ. කිසිම පුද්ගලයෙකුට ඇති වෙච්ච දවසකුත් ඇති වෙච්ච දවසකුත් නැහැ. ආන්ගේ නිසා ගාථා රත්නේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරලා කරුණු පැහැදිලි කරාම විශාල පිරිසක් එයින් මහා යහපතක් තමන්ගේ ජීවිතයට කරගත්තා. ඉතින් එතකොට අර බණ අහපු පිරිසක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ අපූර්ව ගාථා රත්නේ දේශනා කරලා නිරන්තරයෙන් අපේ ජීවිතවල අපි අත්දකින්න කාරණා 4ක් මනවින් පැහැදිලි කරලා දේශනා කළා. අපි ගාව රාගය නැති දවසක් නැහැ. අපි ගාව ද්වේෂය නැති දවසක් නැහැ. මෝහයෙන් මුලා වෙලා කුසල් අකුසල් මොනවද කියලා දන්නේ නැතුව අකුසලයේ තුලම ගිලිමින් කුසලයේ යයි හඟින් හිටපු අය කොච්චර ඉන්නවද? මිත්‍යා දෘෂ්ටියේ ගැලිලා සම්මා දිට්ඨිය කියලා හිතාගෙන ජීවිතයේ අකුසලයෙන් පුරවගෙන නිරේට පාර හදාගන්න අය අපේ සමාජය තුල කොයිතරම් ඉන්නවද? මෝහය ඇතිවීමක් නැහැ. ආන්ගේ ඇතිවීම නැති නිසා තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව නඩු හබ කියලා හරි දුප්පත් මිනිහෙකුගේ හරි ඉඩම් කෑල්ලක් තමන්ගේ පැත්තට අරගන්න බොහොම වෙහෙසෙනවා. එකම අම්මගේ කුසෙන් බිහි වෙලා පුංචි දවසේ සමහරලාට එකම පිඟානෙන් 3-4 දෙනාම වට වෙලා කෑම කාලා එහෙම ජීවත් වෙච්ච අය පස්සේ ඉඩ කඩන් රන් රිදී මුතුමැණික් වෙනුවෙන් නැවත මේ ජීවිතේ තියෙනකන් සහෝදර පිරිසත් එක්ක කතා බහ කරන්නේ නැති තරමට මේ කට්ටිය අත්හැරලා. තවත් නොයෙක් හේතුන් පදනම් කරගෙන. නමුත් බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලෝක සත්වයාට මොනතරම් යහපතක් කරනවද? සාමාන්‍ය ලෝක සත්වයා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් බැඳිලා වෙලිලා පීඩණයට පත් වෙලා කටයුතු කරන අතරේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා ඊ타ම නිදහසේ ඊ타ම පහසුවෙන් සුදුසු වෙලාවට දානයට වැඩම කරලා තමන් කරගන්න අනික් කාර්යයන්ට යොමු වෙලා තමන්ගේ කටයුතු සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න පහසුකම් ඕන තරම් හදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ බණ අහන පිරිසෙන් එක පිරිසක් එක පුද්ගලයෙක් නිදියේවා. තව පුද්ගලයෙක් මහ පොළොව හාර හිටියා. තව පුද්ගලයෙක් අත්තක් හොලෝ හිටියා. තව පුද්ගලයෙක් අහස බල හිටියා. එතකොට මේ අය මේ ಜಾතිවල ඉපදුනා කියලා සඳහන් කරාම නැවත ආනන්දයන් වහන්සේ අහනවා කොච්චර කාලයක්ද? සඳහන් කළානේ අනාදිමත් කාලයක් සංසාරේ ණයෙක් වෙච්ච වාර සීමාවක් නැහැ කියලා. අනාදිමත් කාලයක් තිස්සේ වඳුරෙක් වෙච්ච වාර සීමාවක් නැහැ. නමුත් එක දිගට සංසාරේ සර්ප වෙලා වඳුරු වෙලා ගැඩවිල් වෙලා ඉපදිච්ච වාර එක දිගට ආත්ම 500ක්. නිමක් නැති මේ මහ සංසාරේ කොයි තරම් දුක් ගින්දර විඳ එනවද? බුද්ධ ධම්ම සංඝ කියන මේ උතුම් වචන තුන කල්ප කාලාන්තරයකින් ලෝකේ කාටවත් ඇහෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් ඇහෙන මේ වචන තුන යම් කෙනෙකුට අහන්න ලැබෙනවා නම් තුනුරුවන් වැඩ ඉන්න කාලෙක උපදින්න ලැබෙනවා නම් ඒ පුද්ගලයා එහෙනම් මොනවද කළ යුත්තේ? ඔහු වහ තුනුරුවන් ඇසුරු කරලා ධර්මයේ ප්‍රගුණ කරලා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තෘෂ්ණාවෙන් පුළුවන් තරම් බැහැර වෙලා මේ අති භයංකාර සංසාරේ කෙරවල කරගන්න වීරිය වඩන්න ඕනේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවා. එහෙමනම් පින්තුනි ඔබටත් මටත් මනුස්ස ජන්මය ලැබිච්ච මේ බුද්ධෝත්පාද ශනය අපි තුලත් මේ කතා කරපු අඩුපාඩු ඕන තරම් තියෙනවා. අපිත් මේ සංසාරේ මේ තත්වයන්ට භාජනය වෙච්ච වාරවල නිමක් නැහැ. පෙර කරගත්ත මහා කුසල කර්මයක විපාකයක් හැටියට සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ අපි ඇති හැටියටම හරියටම තේරුම් අරගෙන මෝඩ ප්‍රඥාව කියලා සඳහන් කරපු මෝහයෙන් මිදිලා හැබෑම ප්‍රඥාව පහළ කරගෙන
තුනුරුවන් ආශ්‍රයෙන් සංසාරي කෙරවල කරන්න කටයුතු කරන්න වෙහෙසිය යුතු කාලයක්. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතය දිනා ගන්න. තමන්ගේ සසරට සාධාරණයක් කරගන්න. තමන්ගේ ආත්මයට හොඳ යුතුයකමක් කරගන්න. අපට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා සුනීතා බුලත් සිංහල මෑණියන්, තුෂාරා සමන්ති දියණිය, සඳුන් මදුසංක පුතණුවන්, තෙලිනි චතුරංගනී ලේලිය, නිපුණ අනුහස් මුණුබුරා, දනුජි, සෙනුල්යා, මිනිබිරිය, සෙනුදි, චනුල්යා, මිනිබිරිය යන අය විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා බදුල්ල රත්වත්ත මාවතී පදිංචිව සිට 2021 දෙසැම්බර් මාසේ 25 වෙනි දින නිදන ප්‍රාප්තියට පත්වන්නට යෙදුන කපිල කුමාර රත්නායක මහත්මයාට මෙම උතුම් පුණ්‍ය කර්මයේ හේතුවෙන් සසරේ මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ සුවය ලබා ගැනීමට මේ කුසල ධර්මයන් හේතු වේවා. ඊට අමතරව අංක 470 දාගොන්න මීගමුව ලිපිනේ පදිංචිව සිට දැනට වසර 3කට පෙර මිය යන්නට යෙදුන අයි සෝමදාස මහත්මයාටත් සුනීතා මහත්මිය නමින් මිය යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කර්මයේ හේතුවෙන් ඊ타ම ඉක්මන් භවයකදීම ඊ타ම කෙටි කාලයක් තුල සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනා සුවපත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටද උතුම් ධර්ම දේශනාවේ පුණ්‍ය මහිමෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගන්න ලැබේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාටත් සියලුම සත්පුරුෂයන් වහන්සේලාටත් සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ කුසල් අනුමෝදන් වේවා. ඉහත නම සඳහන් කළ දායකත්වයේ දරූ සියලු දෙනාටම උතුම් ධර්ම දානානිසංසය හේතු වීමෙන් ආයුෂය බලය වැඩි දියුණු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසර මඟ කෙරවල කරගන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුනීතා බුලත් සිංහල මෑණියන්, තුෂාරා සමන්ති දියණිය ඇතුළු මේ සත්පුරුෂ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න වහවහ සසර ගමන කෙරවල කරගන්න මේ උතුම් සද්ධර්ම දානානිසංසය නැවත නැවතත් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.
मोहक्षयो निब्बानम्